හොඳයි දරුවනි, අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ සමකෝණික ත්‍රිකෝණ කියන පාඩම. මේ පාඩම ගණිතයේ අපේ ජ්‍යාමිතිය කියන කොටසට අයත් වෙන පාඩමක්. ඔයගලන්ට මතක නම් අපි කලින් කරපු ජ්‍යාමිතිය පාඩම තමයි මධ්‍යලක්ෂ ප්‍රමේය පාඩම. ඉතින් මධ්‍යලක්ෂ ප්‍රමේයදී වගේම මේ පාඩමේදීත් අපි ත්‍රිකෝණත් එක්ක තමයි ගණදෙනු කරන්නේ ළමයි. ඉතින් මම මේ පාඩමට යොමු වෙන්න කලින් පොඩි දෙයක් කියලා දෙන්න ඕනේ. බලන්න දිග අතර අනුපාත කියලා මාතෘකාවක් තියෙනවා. දිග අතර අනුපාත. අපි ඇත්තටම කතා කරන්න යන්නේ මේ පාඩමේදී ත්‍රිකෝණයක පාද තියෙනවානේ. ඒ පාදවල දිග අතර අනුපාතයක් ගැන තමයි කතා කරන්න යන්නේ. ඒකෙන් අපි ත්‍රිකෝණ වලට එන්න කලින් මෙන්න මේ වගේ සරල රේඛාවක් අරගෙන ඒ සරල රේඛාවේ එක් එක් දිගවල් අතර අනුපාත පොඩ්ඩක් හොයලා බලන්නයි යන්නේ. දැන් බලන්න දුවේ පුතේ මෙතන AB සරල රේඛාවක් තියෙනවා. ඒ වගේ මේ සරල රේඛාව මත C කියලා ලක්ෂයකුත් ලකුණු කරලා තියෙනවා. ඒතර මෙතන ඇත්තම සරල රේඛා ඛණ්ඩ තුනක් තියෙනවා කිව්වොත් ඔයගොල්ලෝ පිළිගනි. AC සරල රේඛා ඛණ්ඩය, BC සරල රේඛා ඛණ්ඩය සහ AB සරල රේඛා ඛණ්ඩය. ඒතර මෙතන සරල රේඛා ඛණ්ඩ තුනයි. AC සරල රේඛා ඛණ්ඩය, ඒ වගේම BC සරල රේඛා ඛණ්ඩය, ඒ වගේම AB සරල රේඛා ඛණ්ඩය. හොඳයි, මේ වල දිගවල් මොනවාද? AC සරල රේඛා ඛණ්ඩය ඔයගලන්ට පේනවා 2 cm. BC ඔයගලන්ට පේනවා 3 cm. ඒ වගේම AB ඒක තමයි දිගින් වැඩිම සරල රේඛා ඛණ්ඩය 2 3 5 cm. දැන් මේ එක් එක් දිගවල් අතර එක් එක් සරල රේඛා ඛණ්ඩ අතර අනුපාතයක් අපිට ලියන්න පුළුවන්. මෙන්න මෙහෙම මේ බලන්න අපිට ලියන්න පුළුවන් AC අනු BC සමානයි 2 අනු 3යි කියලා ලියන්න පුළුවන්. මේ ඉන්නේ AC නේ. AC 2යි. ඊළඟට BC 3යි. එතකොට මේ තියෙන්නේ පාද දෙක අතර නැත්නම් සරල රේඛා ඛණ්ඩ දෙක අතර අනුපාතය. දිග අතර අනුපාතය නේ. තව ලියමු අපි. ඊළඟට අපි ලියමු BC සහ AB අතර අනුපාතය. BC 3යි AB 5යි. ඔන්න තව එකක් ලියුවා. තව ලියන්න පුළුවන් අපිට AC AB අතර අනුපාතය. AC 2යි AB 5යි. දෙකට 5යි. ඒතර ඔයගලන්ට පේනවා අපි මේ එක් එක් පාදවල දිග අතර අනුපාත ලිව්වා. මෙයයි අතර ලිව්වා. ඒ වගේම මෙයයි මේ ලොකු එක්කෙනයි අතර ලිව්වා. ඒ වගේම මෙයයි මේ ලොකු එක්කෙනයි අතර ලිව්වා. ඉතින් තව ලියන්න පුළුවන් ළමයි ඕන්න. මේ ලොකු එක්කෙනයි මෙයයි අතර මාරු කර කර දෙන්නගේ අනුපාත ලියන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඕගොල්ලෝ දන්නවා මේ අනුපාතයක් භාගයක් විදිහට ලියන්නත් පුළුවන්. දැන් අපි මේ පළවෙනි එක්කෙනාව ගත්තොත් AC අනු BC සමානයි 2 අනු 3යි කියලා ලියලා තියෙන එක අපිට භාගයක් විතර මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. AC යට BC සමානයි 2 යට 3. දැන් මෙතන අපි ඉස්සරහින් ලියුවේ AC නේ. මෙතනත් ඉස්සරහින් ලියනෝනේ AC ගේ දිග. මෙතන උඩින් ලියුවේ AC නේ. මෙතනත් එහෙනම් උඩින් ලියන්න ඕනේ AC ගේ දිග. ඒතර ඒක පටලන්න බෑ. මේ දෙක මාරු වුණොත් මේ දෙකත් මාරු වෙන්න ඕනේ. ඒ වගේම අපිට අනිත් දෙන්නවත් ලියන්න පුළුවන්. BC බෙදීම AB. අපි ඒක ලියනවා 3 බෙදීම 5. ඊළඟට AC යට AB අපි ලියනවා 2 බෙදීම 5. එතකොට අපි දැන් මේ මොකද්ද කරේ? අපේ පාඩමට යන්න කලින් අපි දිග අතර අනුපාත ලිව්වා මෙන්න මේ සරල රේඛා ඛණ්ඩයේ. එතකොට අපි අනුපාතය ලියලා ඒ අනුපාතයේ භාගයක් ආකාරයෙන්ුත් ලියන්න පුරුදු වුණා. මේක අපිට අපේ මේ පාඩමට වැදගත් වෙන කොටසක්. ඒකයි අපි මේක මුලින්ම කරේ. ඊළඟට අපි යමු මෙතන ඕගලන්ට පේනවා ත්‍රිකෝණයක් තියෙනවා. දැන් මේ ත්‍රිකෝණය ABC කියලා නම් කරලා තියෙනවා.
ඒ වගේම AB පාදය මත P කියලා ලක්ෂයක් තියෙනවා. BC පාදය මත R කියලා ලක්ෂයක් තියෙනවා. AC පාදය මත Q කියලා ලක්ෂයක් තියෙනවා. දැන් මේක හරියට අපි කලින් කරපු සරල රේඛාව වගේ සරල රේඛා ඛණ්ඩ තුනක් සහ ඒ සරල රේඛා එක එක මත ලක්ෂ තුනකුත් ලකුණු කරලා තියෙනවා. දැන් අපි බලමු මේ ABC ත්‍රිකෝණයේ එක එක පාද මත තියෙන ලක්ෂත් සලකලා ඒ දිගවල් අතර අනුපාතයක් ලියන්න. අපි මුලින්ම සලකමු මෙන්න මේ පැත්ත අපි 1 කියලා ගමු. එක පාදය, දෙක පාදය, මෙයාව තුන්වෙනි පාදය කියලා ගමු. දැන් අපි බලමු පළවෙනිය. පළවෙනියගේ අපිට ලියන්න පුළුවන් AP අනු PB කියලා ලියන්න පුළුවන්. පේනවද ඔයගලන්ට? AP අනු PB. එතන අපි කීයද ලියන්නේ? 2 අනු 3. 2 අනු 3. එයාවම අපි ලියනවා භාගයක් විදිහට AP බෙදීම PB. 2 බෙදීම 3. 2 බෙදීම 3. ඒ විතරක් නෙමෙයි ළමයි. දැන් අපි ගත්තේ මෙයයි මෙයයිනේ. අපිට තව ලියන්න පුළුවන්. අපි ගමු මේ ලොකු එක්කෙනා. AB AP. AB අනු AP. ඒ කියන්නේ AB 5යි AP 2යි. මේක බෙදීමක් විදිහට අපිට ලියන්න පුළුවන් AB බෙදීම AP සමානයි 5යට 2යි. දැක්කද? ඔය ත්‍රිකෝණයේ පාදවල එක් එක් දිගවල් වල අනුපාත තමයි අපි දැන් මේ ලියන්නේ. එතකොට අපිට යාගෙන් ඒ විතරක් නෙවෙයි මේ දෙන්න විතරක් නෙවෙයි තව ගොඩක් ඒවා ලියන්න පුළුවන්. තව කීපයක්ම ලියන්න පුළුවන්. අපි මේ පැත්තත් දැන් බලමු. 2 අපිට පුළුවන් BR සරලම එකක් නේ BR RC BR RC 3 අනු 3යි. අපිට බෙදීමක් විදිහට ලියන්න පුළුවන් BR බෙදීම RC සමානයි 3 බෙදීම 3යි. එහෙම නැත්නම් 3 බෙදීම 3 කියන්නේ එකයි ටිකක් සුළු කරලා ලියන්නත් පුළුවන්. දැන් BR RC විතරක් නෙමෙයි තව තියෙනවා අපි ගමු BC RC. BC අනු RC සමානයි දැන් මට කියන්න BC කීයද? 3යි 3යි 6යි. BC 6යි RC 3යි. මෙතන 6යි මෙතන 3යි. අපි මේ අනුපාතයේ බෙදීමක් කියලා ලිව්වොත් BC යට RC සමානයි 6ට 3යි. මේක බෙදුවම 2යි කියලා ලියන්නත් පුළුවන්. හොඳයි. එතකොට ඒ පාදයේ දුවේ පුතේ අපිට ඒ දෙක විතරක් නෙවෙයි මේ ගත්තු අනුපාත දෙක විතරක් නෙවෙයි තව අනුපාත කීපයක්ම ලියන්නත් පුළුවන්. අපි දැන් එමු තුන්වෙනි පාදයට AC පාදය. 3. AC ගෙත් අපි සරල එකක් ලියමු. AQ අනු QC පේන්නම තියෙනවා. AQ අනු QC 1 අනු 5යි. 1 අනු 5යි. බෙදීමක් කරමු අපි ඒක. AQ බෙදීම QC 1 යට 5යි. දැන් ඔයගොල්ලන්ට ටිකක් තේරෙනවා වැඩේ කොහොමද කරන්න කියලා. තව එකක් අපි ලියමු. CA CQ CA CQ CA කීයද? 5යි 1යි 6යි. CQ කීයද? 5යි. එහෙනම් දැන් බෙදීමක් විදිහට ලියන්න. CA යට CQ සමානයි 6 යට 5යි. ඔන්න දැන් එහෙනම් අපි ඉගෙන ගත්තා ත්‍රිකෝණයක පාදවල දිග අතර අනුපාත ලියන්න. ඒ අනුපාත බෙදීමක් විදිහට ලියන්නත් අපි ඉගෙන ගත්තා. එහෙනම් දැන් අපි යනවා ළමයි අපේ පාඩමට ත්‍රිකෝණයක පාද දෙකක් ඉතිරි පාදයට සමාන්තරව ඇඳි රේඛාවකින් බෙදීම. දැන් මධ්‍ය ලක්ෂ ප්‍රමේය ටිකක් මතක් කරොත් මධ්‍ය ලක්ෂ ප්‍රමේයේදී අපි කියන්නේ ත්‍රිකෝණයක පාද දෙකක හරිමැද. මොකද්ද? ත්‍රිකෝණයක පාද දෙකක හරිමැද ගැන තමයි කියන්නේ. ඒ හරිමැද යා කරන රේඛාව ඉතිරි පාදයට සමාන්තරයි කියනවා. ඉතිරි පාදයෙන් හරියඩක් කියනවා.
ඒක තමයි මධ්‍ය ලක්ෂ ප්‍රමේය. ඒතර මධ්‍ය ලක්ෂ කියන වචනේම තියෙන්නේ මොකද්ද? මතක තියාගන්න ලේසි. මැද ලක්ෂය. හරි මැද ලක්ෂය. දැන් මෙතනදී මොකද්ද කරන්නේ? ත්‍රිකෝණයක පාද දෙකක් ඉතිරි පාදයට සමාන්තරව ඇඳි රේඛාවකින් බෙදීමක් ගැන කියනවා. ඒ කියන්නේ මෙන්න තියෙනවා ත්‍රිකෝණයක පාද දෙකක් ඉතිරි පාදයට සමාන්තරව මෙන්න මෙහෙම රේඛාවක් අඳිනවා කියලා කියනවා. මෙන්න මෙහෙම රේඛාවක්. දැන් කොහොමද ඇන්නේ? සමාන්තරවනේ ඇන්නේ. ඒක නිසා ඔන්න සමාන්තරයි. ඒතර දැන් අපි මේ දෙන්නට අකුරු දෙකක් දාගමු. ඡේදනයේ වන ලක්ෂණේ AB කියලා දාගමු. දැන් ඔහම ඇන්දොත් පොඩි දෙයක් වෙනවා ළමයි. ඒක තමයි අපි මෙතනදී ඉගෙන ගන්න යන්නේ. දැන් මධ්‍ය ලක්ෂ ප්‍රමේයේදී ඇන්දේ කොහෙන්ද? මේ පාද දෙකේ හරි මැද්දෙනුයි ඇන්දේ. දැන් මෙතනදී අඳින්නේ හරි මැද්දෙන් නන් නෙවෙයි. කැමැති තැනකින් අඳිනවා. හැබැයි එකම කොන්දේසිය මොකද්ද? ඉතිරි පාදයට සමාන්තරව. දැන් මෙහෙම ඇන්දොත් මොකද වෙන්නේ? පොඩි වැඩක් වෙනවා. මොකද්ද වෙන්නේ? ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තරව අඳින ලද රේඛාව එයාගේ ඉතිරි පාද දෙක සම අනුපාතිකව බෙදනවා කියලා කියනවා. අපි දැන් පොඩ්ඩක් බලමු මෙයාලට අගයන් දාලා මේ කතාවේ තේරුම මොකද්ද කියලා. දැන් බලන්න මම අගයන් ටිකක් දැම්ම ළමයි. මේවා නිවැරදිව යොදපු අගයන් නෙමෙයි. පරිමාණයකට නෙවෙයි ඇඳලා තියෙන්නේ. තේරුම් ගැනීම සඳහා ඇඳපු දල සටහනක්. දැන් බලන්න RA AP 6යි සහ 2යි සෙන්ටිමීටර්. RB BQ 12යි සහ 4යි සෙන්ටිමීටර්. දැන් අපිට මොකද්ද කියන්නේ? ත්‍රිකෝණයක එක පාදයකට සමාන්තරව අඳින ලද සරල රේඛාවක්. දැන් බලන්න දුවේ පුතේ මේ මෙන්න මේ පාදයට සමාන්තරයි මෙන්න මේ පාදය සරල රේඛාව. එහෙනම් අපි ලියමු PQ සමාන්තරයි AB වේ. AB වේ. ඒකින්ද මොකද වෙන්නේ? ඒකින්ද ඉතිරි පාද දෙක සමානුපාතිකව බෙදෙනවා. සමානුපාතිකව බෙදෙනවා. දැන් බලමු මොකක්ද ඒ කියන්නේ කියලා. දැන් මේ රේඛාවෙන් මේ පාද දෙක බෙදෙනවානේ. ඒ කියන්නේ මෙතනින් මේම රේඛාවක් ගැහුවම මෙන්න මේ ලක්ෂයෙන්ද මේ ලොකු පාදය PR පාදය කොටස් දෙකකට බෙදෙනවා. හරි? ඒ වගේම තමයි මෙන්න මේ B ලක්ෂයෙන්ද මෙන්න මේ ලොකු QR පාදය කොටස් දෙකකට බෙදෙනවා. එහෙම බෙදිලා තියෙන්නේ සම අනුපාතයකට කියලා කියනවා. අපි බලමු මේ බෙදුණු දෙන්නගේ අනුපාත අරගෙන. අපි ගමු RA AP අනුපාතය. අපි දැන් ලියුවානේ දන්නවනේ ලියන්න. RA අනු AP කීයද? 6 අනු 2යි. අපි බෙදීමක් විදිහට ලියමු. RA බෙදීම AP සමානයි 6 බෙදීම 2යි. එහෙනම් RA බෙදීම AP සමානයි 3යි. බලන්න ළමයි එහෙනම් මේ දෙන්න බෙදලා තියෙන අනුපාතය 3යි. දැන් මේ අනුපාතයටම මේ අනුපාතයත් සමාන වෙනවනේ කියලානේ කියන්නේ. සමානුපාතිකව බෙදනවා කියලානේ කියන්නේ. එහෙනම් අපි බලමු මේ කතාව ඇත්තද කියලා. දැන් අපි ගත්තේ මොන පාද දෙකද? අපි ගත්තේ මෙන්න මේ විදිහට ගත්තේ. මෙහෙම ගත්තේ. එහෙනම් එහා පැත්තෙත් අපි ගන්න ඕනේ මෙහෙම. මාරු කරන්න බෑ. වෙනස් කරන්න බෑ. එහෙනම් අපි අරගෙන බලමු. RB අනු BQ සමානයි 12 අනු 4යි. බෙදීමක් විදිහට ලියනවා. RB බෙදීම BQ සමානයි 12 යට 4යි. එහෙනම් RB බෙදීම BQ සමානයි 3යි. දැන් අපිට පේනවා RA AP අතර අනුපාතය සමානයි RB BQ කියලා ඔන්න එනවා ලස්සන උත්තරයක්. ඒ කියන්නේ මෙයාලා බෙදිලා තියෙන අනුපාත සමානයි කියන එක ළමයි. එහෙනම් අපි දැන් ලියනවා ලස්සන ප්‍රමේයක්. මොකද්ද? ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තරව අඳින ලද රේඛාවක් එහි ඉතිරි පාද දෙක සමානුපාතිකව බෙදයි. බලන්න ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තරව අඳිනු ලබන රේඛාවක්
එහි ඉතිරිපාද සමානුපාතිකව බෙදයි. ඔන්න අපි මේ පාඩමේ ඉගෙන ගන්න පළවෙනි ප්‍රමේය. එතකොට මේ රේඛාව කොහෙන් ඇඳත් කමන්නේ. මෙහෙන් ඇඳත් කමන්නේ. හරි මැද්දෙන් ඇඳත් කොහෙන් ඇඳත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අඳින්න ඕනේ මොන කොන්දේසිය මතද? මොකක් හරි එක පාදයකට සමාන්තර වෙන්න තමයි අඳින්න ඕනේ. මේ පැත්තේ මෙහෙම අඳින්නත් පුළුවන් මෙයාට සමාන්තරව. එතකොට මෙහෙම ඇඳම මෙන්න මේ පාද දෙක මෙයයි සමානුපාතික බෙදෙනවා. ඒතර මේක තමයි දුවේ පුතේ අපි මේ පාඩමේදී කතා කරන්නේ. දැන් මෙතනදී ඔයගලන්ට පේනවා පොඩි උදාහරණ දෙකක් මම දීලා තියෙනවා. අපි පොඩි පුරුදු වෙන්නත් එක්ක ගාණක් හදමු. දැන් අපි මොකක්ද ඉගෙන ගත්තු ප්‍රමේය? ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තරව අඳින ලද රේඛාවක් එහි ඉතිරි පාද දෙක සමානුපාතිකව බෙදනවා. එහෙනම් දැන් ඔයගලන්ට පේනවා මෙතන තියෙනවා ළමයි මොකද්ද? සමාන්තර රේඛා දෙකක්. ඒ කියන්නේ මේ ත්‍රිකෝණයේ ABC ත්‍රිකෝණයේ BC පාදයට සමාන්තරව PQ ඇදලා තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම මෙන්න මේ පාදේ මෙන්න මේ දිගවල් දෙක අතර අනුපාතය මෙන්න මේ පාදේ මෙන්න මේ දිගවල් දෙක අනුපාතයට සමානයි. අපි ඒක ලියමු බලන්න. දැන් අපි ඉගෙන ගත්ත එක පුරුදු වෙන්නත් එක්ක අපි ලියමු AP මෙන්න තියෙනවා AP BP. අපි ලියමු AP අනු PB සමානයි එහා පැත්තේ AQ අනු QC. AQ අනු QC. ඕම වෙන්න ඕනේ අනිවාර්යෙන්. එහෙම වෙන්න ඕනේ. දැන් අපි බලමු මේවට අගයන් ටිකක් දාලා මොකද වෙන්නේ කියලා. මන් දෙනවා මෙතන 10යි 100. මන් දෙනවා මෙතන 4යි 100. මන් දෙනවා මෙතන x සෙන්ටිමීටර්. මම දෙනවා මෙතන 6යි සෙන්ටිමීටර්. දැන් අපිට කියනවා x හොයන්න කියලා. දැන් x හොයන්න නම් අපි දන්නවා මෙතනදී මෙන්න මේ BC ත්‍රිකෝණයට සමාන්තරව PQ කියලා රේඛාවක් ඇඳලා තිනින්දා මෙන්න මේ මම පෙන්නන AB AC පාද දෙක සමානුපාතිකව තමයි මේ P ගෙනුයි Q ගෙනුයි බෙදිලා තියෙන්නේ. ඒකෙන්ද අපි මෙන්න මේ ලියපු සමානුපාතය පාවිච්චි කරලා අපිට පුළුවන් x හොයන්න. දැන් අපි මෙහෙම කරමු. අපි මේ ලියාගත්තු එක්කෙනාව අපි ලියාගත්තු අනුපාතය භාගයක් විදිහට ලියමු. බලන්න AP යට PB සමානයි AQ යට QC. දැන් AP කීයද? AP 10යි. දැන් ආදේශ කිරීමක් විතරයි ළමයි තියෙන්නේ 10යි. PB කීයද? PB 4යි. එයාටත් දානවා අපි 4යි. ඊළඟට AQ කීයද? AQ ඔයගලන්ට පේනවා X. QC කීයද? QC 6යි. දැන් මොකද්ද ඔයගලන්ට පේන්නේ? X ව උක්ත කරා නම් අපේ උත්තරේ හම්බ වෙනවා. අපි හරස් ගුණිතය දාමු. ළමයි දන්නවා හරස් ගුණිතය 11 වසර ළමයි. මෙහෙම වැඩි කරනවා. හරස් ගුණිතය. right. 4 වරක් x 4යි x සමානයි 10 වරක් 6 ඔන්න 60යි. එහෙනම් x හොයන්න 60 බෙදනවා 4ෙන් x සමානයි ළමයි කීයද? 15යි 100. බලන්න x අපි හෙව්වා 15යි 100. බාන්න සමානුපාතිකව බෙදිලා තියෙනවා කියලා අපි ප්‍රමේය අසුරෙන් අරගෙන x හෙව්වා. දැන් අපි බලමු ඇත්තටම සමානුපාතයක්ද තියෙන්නේ. දැන් මෙතන 15යි 100 නේ. බලන්න AP මම මෙයාට දැන් උන අගයන් ආදේශ කරන්න යන්නේ. AP 10යි යටින් ලියනවා PB 4යි සමානයි x අපි හොයාගත්තා. ඒ කියන්නේ AQ හොයාගත්තනේ 15යි බෙදීම 6යි. දැන් පොඩ්ඩක් මේක සුළු කරලා ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට වෙනවා 10 දෙකෙන් බෙදෙනවා 5යි 4 දෙකෙන් බෙදෙනවා 2යි. 15යි 6යි තුන් වරක් චක්‍රේ 15ට 3 ඒවා 5යි 6ට 3 ඒවා 2යි. බලන්න සමානුපාතයක් නේද ළමයි ආවේ? සමානුපාතයක්. ඒ සමානුපාතයක් එනවා කියලා අපි දැනගන්නේ කාගෙන්ද? කාගෙන්ද දැනගන්නේ? මෙන්න මේ සරල රේඛා දෙක සමාන්තරයි කියලා ලකුණු කරලා තියෙන එකෙන් අපි දැනගන්නවා සමානුපාතයක් එනවා. එහෙනම් සමානුපාතය හරියට ලිව්වොත් අපිට x හොයන්න පුළුවන්. මේ වගේ විවිධ වැඩ කිහිපයක් අපිට කරන්න පුළුවන්. දෙවෙනි ගානෙත් අපි x හොයමු ගන්න වෙනවා. මෙතන PQR කියලා ලොකු ත්‍රිකෝණයක් තියෙනවා. මෙන්න මේම XY කියලා රේඛාවක් ඇඳලා තියෙනවා PR පාදයට සමාන්තර. එහෙනම් මේක සමානුපාතික ප්‍රමේය යොදලා අපිට හොයන්න පුළුවන්. අපි මෙහෙම ලියමු. QX වගාමු මේ පැත්තෙන් QX
xp. එහෙම ගත්තොත් මේ පැත්තෙත් ගන්න ඕනේ qi yr. පිළිවෙලට ගන්න ඕනේ ළමයි. මෙහෙම අරගෙන මේ පැත්තේ මෙහෙම ගන්න බෑ. එතකොට වර්ධින. ඒක නිසා තමයි අපි අර මුලින් දිගාතර අනුපාත ලියන්න ඉගෙන ගත්තේ සරල රේඛාවක සහ ත්‍රිකෝණයක. දැන් ලියලා බලමු. qx අනු px සමානයි qy අනු yr. බෙදීමක් විදිහට ලියන්න. qx යට px සමානයි qy යට yr. ආදේශ කරන්න qx 2යි px 4යි. qy 3යි yr අපි දන්නවා x. x වෙන අපි හොයන්න ඕනේ. හරි. දැන් මොකද කරන්නේ? දැන් මම එහා පැත්තෙන් හදනවා හරස් ගුණිතය දාන්න. හරස් ගුණිතය. මෙහෙම වැඩි කරනවා. එහෙනම් දෙවරක් x 2x. ඔන්න 2x. සමානයි 4 වරක් 3 12යි. එහෙනම් x සමානයි 12 බෙදීම 2යි. x සමානයි 6යි cm කියලා අපිට ලස්සන උත්තරයක් එනවා. ඉතින් බලන්න ළමයි මේක තමයි සමානුපාතික ප්‍රමේය. ඉතින් සමානුපාත යොදාගෙන ওই විදිහට අපිට ත්‍රිකෝණවල පාදවල දිගාතර අනුපාතයක් ලියලා ත්‍රිකෝණවල එක් එක් පාදවල දිගවල් හොයන්න පුළුවන්.